ආයිබෝන් උදේරුවන් අයිබෝන්. සාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහන සඳහා. මේ ඇත්තටම අද මාතෘකාවක් විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ගැන. ඉතින් ඇත්තටම කෙටියෙන්ම උදේරුවන් අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම මොකද්ද මේ 20 වෙනි සංශෝධනය? කෙටියෙන්ම කිව්වොත් කාශ්‍යප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වෙනි වරට සංශෝධනය වීමට නියමිතයි. ඒක තමයි වර්තමානයේ 20 සංශෝධනය කියලා හඳුන්වන්නේ. ඇත්තටම උදේ දැන් ඒකත් එක්ක අපි කියනවා නම් ඉදිරියට යනවා නම් මේකත් මේ මාතෘකාව ඔස්සේ මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ? කාශ්‍යප මෙහෙම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියපුවම දැන් අපි හිතමු පාසලේ සාහිත්‍ය සංගමය කියලා. එහෙම නැත්නම් පරිසර සංගමය. එහෙම නැත්නම් ගමේ මරණාධාර සමිතිය, කුලංගන සමිතිය හෝ වේවා මේ කුමක හෝ තියෙන යම්කිසි සමාජිකයන් බඳවා ගැනීම, ඉවත් කිරීම, සමාජික ගාස්තු ආදී වශයෙන් පොඩි නීති රීති වලටත් වඩා යම්කිසි රීතීන් ටිකක් නිකන් ඒක අපි ඇති කරගත්ත යම්කිසි ලිඛිත වෙන්න පුළුවන් යම්කිසි රාමුවක්. ඉතින් එහෙම සමිතියකට තියෙනවා වගේ රටකට යම්කිසි මූලික නීතියක් තියෙනවා. මේ විදිහට තමයි රට පවත්වාගෙන යන්න ඕන. මෙන්න ව්‍යවස්ථාදායකයේ මෙන්න අධිකරණය ආදී වශයෙන් මේ ලියවුණු නැත්නම් මේ සැකසුණු යම් ව්‍යවස්ථාව තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන හඳුන්වන්නේ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියනකොට මේකේ වර්ගීකරණයන් ගොඩකුත් තියෙනවා. ඒකත් අපි අමතක නොකළ යුතු. දැන් ලෝකයේ අරගෙන බැලුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්ගීකරණය ගැන කතා කරනකොට ලිඛිත අලිඛිත ඒ වගේම නම්‍ය අනම්‍ය ඒකී සංධී වශයෙන් උත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් අපි ගත්තොත් ලිඛිත අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා එකෙන් අදහස් කරන්නේ ලියවුණු සහ නොලියවුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන බැලුවොත් මේක ලියවුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන බැලුවොත් ඒක සැලකෙන්නේ අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැටියට. ඒක ලියවිච්ච තැනක් නෑ. ඒක ඔය මැග්නා කාටා පනත එහෙම නැත්නම් අයිතිවාසිකම් පනත ආදී පනත් කීපයක්ගෙන් තමයි ඒක සුසදීව තිබෙන්නේ. ඒ නිසා ඒක අපි හඳුන්වනවා අලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැටියට. ඒ වගේම අපි හඳුන්වනවා නම්‍ය අනම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉතා පහසුවෙන් සංශෝධනය කළ හැකිනම් ඒ නම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැඩි නීති රීති සමුදායක් යටතේ එය සංශෝධනය කළ යුතු නම් එය අනම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. උදාහරණයකට ගත්තොත් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒකට අපි සලකන්නේ. ඒ වගේම අපි දැන් ඊළඟ වර්ගීකරණය යටතේ දැන් ඒකීය සංධි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් යම්කිසි රටක තියෙන තනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමස්ත රට ආවරණය වෙනවා. ඒක ඒකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. සංධි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි ගන්න පුළුවන් එක රාජ්‍යයකට පුළුවන් තවත් කුඩා රාජ්‍ය එකතු කරගෙන රාජ්‍යයක් පිහිටවන්න. ඒක ෆෙඩරල්. එහෙම නැත්නම් සංධි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අපි හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් දීර්ඝ විස්තර තියෙනවා. අපි දැනට මේ සාකච්ඡාව සඳහා මම හිතුවා ප්‍රමාණවත් වෙයි කියලා. ඒක ඇත්ත. මේ උදේරුවන් මේ දැන් මට මේකෙදි සාකච්ඡාවේදී මට සඳහන් කරන්න ඕන කාරණාවක් තියෙනවා. මේ අපි දැන් මේක හුදෙක්ම අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ අපේ සාමාන්‍ය ජනතාව. අපි මේ බලාගෙන ප්‍රේක්ෂකයන්ට ප්‍රඥා ගෝචර වෙන ආකාරයෙන්. ඉතින් ඔබ හරියටම මම හිතන්නේ කාර්යය මෙතන ඉෂ්ට කරනවා කියලා මගේ අදහස. ඇත්තටම උදේ අපි දැන් අපේ ලංකාවේ ඉතිහාසය ගත්තොත් එහෙම 1833 මගේ මතකයේ හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන් ගන්න ආරම්භය මම හිතන්නේ එතන. ඉතින් ඒකත් එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විකාශනය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරොත් ඉතිහාසය සම්බන්ධයෙන් ඕකාශප දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන වචනේම ඇත්තටම දැන් ඔබ කීවාසයේම 1833 තමයි අපිට ප්‍රථමයෙන්ම මේක මේ අහන්න දකින්න ලැබෙන්නේ. නමුත් ඒකට හේතුව තමයි අපේ රටේ තිබුණේ රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක්. ඒ කියන්නේ පියාගෙන් පුතාට යන පරම්පරාවෙන් පරම්පරාවට යන රාජ්‍ය ක්‍රමයක්. මේකට සාමාන්‍ය ජනතාවට සහභාගී වෙන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. අපි දන්නවා කන්ද උඩ රටෙන් සිංහල රාජ්‍යාවලිය අවසන් වන තුරුම තිබුණේ ඒ ක්‍රියාමාර්ගය. ඒ නැත්නම් ඒ ක්‍රියාවලිය තමයි අපිට දක්නට ලැබුණේ. දැන් මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ රටට හඳුන්වලා දෙන්නේ ඉංග්‍රීසියෙන් විසින්. ඊට පෙර අපි දන්නවා මේ රටේ විවිධ ආක්‍රමණ තිබුණා. චෝල, කේරළ, පාණ්ඩ්‍ය වශයෙන් දකුණු ඉන්දියානු ආක්‍රමණ අපේ රටේ තිබුණා. 1505 පෘතුගීසීන් මේ රට ආක්‍රමණය කරන් පස්සේ ඊට පස්සේ ලන්දේසීන් මේ රට ආක්‍රමණය කරනවා. ඉන් අනතුරුව තමයි ඉංග්‍රීසීන් මේ රට ආක්‍රමණය කරන්නේ. විශේෂයෙන්ම 1796 පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම හරහා ඔවුන් උත්සාහ කරනවා මේ ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගන්න. ඇත්තටම මුහුදුබඩ පළාත් අල්ලා ගන්නවා. ඉන් අනතුරුව තමයි 1815 මාර්තු 2 සුප්‍රකට උඩරට ගිවිසුම මගින් මේ රට සම්පූර්ණයෙන්ම යටත් බවට පත් කරගන්නවා.
හැබැයි ඒ අතර කාලේ අවුරුදු 10ක් 15ක් විතර තියෙනවා. ඒකත් බොහොම රසවත් කතා වලින් පිරුණු වෙනවම කතා කළ යුතු මාතෘකාවක්. ඔවුන්ට අවිභාවිත බලයෙන් මේක අල්ලගන්න බැරි වෙනවා. අවස්ථා කිහිපයකදී ඔවුන් පරදිනවා. ඉන් අනතුරුව ජෝන් ඩෝලි ලව්වා කුමන්ත්‍රණකාරී ලෙස මේ රාජ්‍ය දිනා ගන්නා ක්‍රියාවලිය කාශ්‍යප අපි වෙනවම කතා කරන මාතෘකාවක්. කොහොම නමුත් 833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය තමයි ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකත් එක්ක මේ උදේ අපේ දැන් පළවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1833 ඇති වෙනවා. ඒකත් එක්ක ලොකු මම දකින්න ලොකු කාලවකවානුවක් තියෙනවා ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා. මේ ඒක ගැන පොඩි ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කොහොමද ඒ විකාශනය වෙන්නේ? ඔව් දැන් අපි කාශ්‍යප ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් 1833 ඉංග්‍රීසියෙන් මේ රටට යම්කිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වලා දෙනවානේ. මේක හුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්ම නෙවෙයි. වුන් තාමත් පුළුල් පරේක්ෂණාත්මකව වුන් සාකච්ඡා කරලා තිනවා මේක කොහොමද මේ රට පාලනය කරන්න ඕන, මේ රටේ ඔවුන්ගේ ආධිපත්‍යය පවත්වාගෙන යන්න ඕන කොහොමද කියන කාරණා. ඒ නිසා ඔවුන් කරා කාරණා කිහිපයක් ඔස්සේ. එකක් තමයි ඔවුන් කරා මේ රටේ තිබුණු සාම්ප්‍රදායික සමාජය අධ්‍යයනය කිරීම. ඒ සාම්ප්‍රදායික සමාජය අධ්‍යයනයකට ඔවුන් කරපු පළවෙනිම කාරණය තමයි මේ රටේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. එහෙම නැත්නම් වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් බිහි කිරීම කියන කාරණේ තමයි ඔවුන් ප්‍රථමයෙන්ම කරේ. ඒ වගේම ඔවුන් ලංකාව පළාත් 5කටත් බෙදුවා. දැන් මේවා තුල තියෙන විචාර සමාජ විද්‍යාත්මක කාරණා. ඔවුන් උත්සාහ කරේ මේ රටවල් හැදලා තිබුණේ කාශ්‍යප සිරස් අතට. ඒ කියන්නේ කුල දූරාවලියක් එක්ක තමයි මේ රටවල් පාලනය වෙන්න පටන් ගත්තේ. ඒක තිරස් අතට මේක ඉංග්‍රීසියෙන් සැකසුවා කියලා තමයි සාමාන්‍ය අපි මේ පිළිබඳව කතා කරද්දී කියන්නේ. ඒ අනුව ඔවුන් කරේ විශේෂයෙන්ම මේ රටේ සාරවත් බිම් ප්‍රදේශවල ඔවුන්ගේ වැවිලි වගාව ස්ථාපිත කරවල ඉවරලා ඒ වගේ වැඩට දකුණු ඉන්දියානු කම්කරු නැව් පිටින් ගෙනල්ලා ඒ අය වතු කරේ ස්ථාපනය කරා. එතකොට දැන් ඒ අය ජන කොටසක් හැටියට මේ රටේ ජීවත් වෙනවා. එතකොට උතුරු කරේ ද්‍රවිඩ ජනතාවත් ජීවත් වෙනවා. සිංහල ජනතාවත් බහුතරය මේ රටේ ජීවත් වෙනවා. එතකොට 833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා ඔවුන් හදන ව්‍යවස්ථාදායක සභාව. ඒකේ සමාජිකයෝ ගන්න 15 දෙනයි. ඒක නිලලත් 9 දෙනයි, නිලනුලත් 6 දෙනෙක් හැටියට සලකලා ඒ නිලනුලත් 6 දෙනා අතරේ ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් නියෝජනයන් 3ක්. එතකොට මෙන්න මෙතන එක්තරා විදිහකට දේශපාලන විචාරකයෝ ලංකාවේ කියනවා මේක එක්තරා විදිහක මේ ජාතිවාදයේ ආරම්භයේ වද්දෝ කියලාත් මේ පිළිබඳව සංවාද විසංවාද තියෙනවා. එතකොට බහුතර ජනතාව වෙච්චි සිංහල ජනතාවටත් එක නියෝජනයයි සුළුතර ජනතාවකටත් එක නියෝජනයක් හැටියට තමයි ව්‍යවස්ථාපක සභාවේ නියෝජනය හම්බෙන්නේ 15 දෙනෙක් හැටියට. දැන් 833 දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මම නැවත ආවොත් දිග කාල පරිච්ඡේදයක් තියෙනවා. අපි දන්නවා දැන් 848 මාතලේ කැරැල්ල ගැන. මාතලේ කැරැල්ල සිද්ධ වන්නේ දැන් මේ මොනතරම් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ඉංග්‍රීසියෙන් මෙරට පාලනය කරන්න උත්සාහ කරත් 48 දේශීයෝ එකතු වෙලා කැරැලි ගහන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා සුප්‍රකට ඔය හඟුරංගිත ඩිංගිරාලතුමා ප්‍රමුඛ කණ්ඩායම තමයි මේකට මේ මැදිහත් වන්නේ. නමුත් අවසානයේ ඔවුන් ඉතාමත්ම දරුණු ලෙස මේ කැරැල්ල මර්ධනය කරන කුරුණෑකලදී. අපේ අතීත පුරාවෘත්තවල සඳහන් වන්නේ ඔහුව හඟුරංගිත ඩිංගිරාලව තව පිරිසක් සමග අල්ලාගෙන ඔහුගේ ශරීරයේ කැපලි කොට දමා නුගගසක එල්ලා තැබුවා කියලා. ඒ තරම් කූර ලෙසයි ඉංග්‍රීසියෙන් මේක මර්ධනය කරේ. මම හිතනවා මේ අත්දැකීම් නිසා වද්දෝ එතනින් පස්සේ සටන් වලින් ඉංග්‍රීසියෙන් පරද්දන්ට ඉංග්‍රීසියෙන් එරියෝ සටන් කිරීමේ මේ යම් අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. ඉන් අනතුරුව 1910 වෙනකොට තමයි ඊළඟ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එන්නේ. ඒ මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට පෙර ආතු වෙන මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. එතකොට දැන් මේ වෙනකොටත් කාශ්‍යප යම්කිසි සමාජාතික දේශපාලන පසුබිමක් ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනකොට ඔය වතු වැවිලි ආර්ථිකයෙන් පොහොසත් වෙච්ච දේශීය ධනවතුන්ගේ දරුවන් විදේශ රටවලට ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා ඔවුන් ඒ රටවල් වල දැකපු අර නිදහස සමානාත්මතාවය නැත්තම් නැගී එන ඒ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ලංකාවටත් ගෙනාවා. ලංකාවට ගෙනල්ලා ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලන්න වෙනම සංගම් හදාගත්තා. දැන් උදාහරණයකට ගත්තොත් ලංකා ජාතික සංගමය, ලංකා ප්‍රතිසංස්කරණ සංගමය වගේ ඒවා හදාගෙන ඔවුන් අපේ රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දෙන්න කියලා උද්ඝෝෂණය කරා. ඉංග්‍රීසි ආණ්ඩුව සමග සාකච්ඡා කරා. මේ වගේ ප්‍රතිඵලයක් හැටියට තමයි 1910 ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අපිට මැකලම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ලැබෙන්නේ. මේකේ නිලලත් සමාජිකයෝ 11 දෙනයි, නිරනුවත් සමාජිකයෝ 10 දෙනයි, උගත් ලාංකිකයන්ගෙන් එක නියෝජිතයෙක් පත් කරගන්න ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඉතින් ඊළඟ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අපිට ඔය මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන තමයි කතා කරන්න තියෙන්නේ.
ඇත්තටම ආණ්ඩුක්‍රම අවස්ථා මේ විකාශනය සම්බන්ධයෙන් කතා කරනකොට මේ සම්බන්ධයෙන් ඇත්තටම මගේ දැනුම වර්ධනය කරගත්තේ අපේ උදේරුවන්ම හරහා තමයි. ඒ කියන්නේ හේතුව මොකද මම මේ සම්බන්ධයෙන් මට ඇත්තටම මේක අමතකයි. දැන් ඒකම තමයි මගේ අදහස උනේත් මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ට මේ සම්බන්ධයෙන් නැවත මතක් කිරීමක් මේ විකාශනයේ සිදුවේ කොහොමද කියලා මේ සාකච්ඡාව හරහා කරන එක තමයි බලාපොරොත්තුව. ඉතින් ඒකත් එක්ක අපි නැවත වතාවක් සාකච්ඡාවට ගියොත් එහෙම මේ අපේ මේ මැකලන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව මැනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එනකොට මොනවාද වෙනස් වීම සිදු වුවේ? ඔකාශ දැන් දිගින් දිගටම අපි දන්නවා දැන් මේ දේශීයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිනවා. දැන් මේ උගත් පරම්පරාව Tamanට නිදහස දෙන්න, Tamanට තමන්ගේ රට පාලනය කරන්න අවස්ථාව දෙන්න කියන අදහස තමයි මේකේ මේ දරන්නේ. ඒ අනුව මැනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊට පොඩ්ඩක් ඉදිරියට යනවා. ඊට පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා ඔවුන් අපිට තිලින කරනවා තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒක සමාජිකව ගැන අපි අරගෙන බැලුවොත් නිලලත් සමාජිකයෝ 14 දෙනෙකුත් නිල නොලත් සමාජිකයෝ 23 දෙනෙකුත් ඇටියට තමයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අපිට දෙන්නේ. එතකොට අර නිල නොලත් සංඛ්‍යාව තව ටිකක් වැඩි වෙලා 23ක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉන් අනතුරුව තවත් අවුරුදු 4ක් විතර යනකොට 1924 මැනින් ඩෙවෙන්ෂිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනවා. ඒ ළඟම එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකේ සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහිදී අර නිල ලත් සංඛ්‍යාව 12ක් වෙලා නිල නොලත් සංඛ්‍යාව 37ක් වෙනවා. ඒ 37 තුරත් තියෙන සුවිශේෂත්වය තමයි 29 දෙනෙක් ඡන්දයෙන් පත් කරගන්න ඊට ප්‍රස්තාව තියෙනවා. අන්න දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලන අපේ ඒ දේශීය ඒ උද්ඝෝෂකයන්ගේ එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලලා සටන් වෙදිච්චි අපේ රටේ ජීවත් වෙච්චි වෙනකොට ඒ තරුණ පරම්පරාවේ එහෙම නැත්නම් ඒ නිදහස ඉල්ලා සටන් වෙදින උදවියගේ බලාපොරොත්තුව බටපත් උනේ Tamanට පාලන බලයට සම්බන්ධ වෙන ඊට ප්‍රස්තාව දෙන්න කියන කාරණේ. එහි ප්‍රතිඵලයක් ලෙස අර ක්‍රමයෙන් අපිට පේනවා වඩා වර්ධනය වීගෙන අන්න එනවා දැන්. හැබැයි කාෂෝ මෙහිදී මතක තබා ගත යුතු කාරණා තමයි මේවා මේ ඉංග්‍රීසියෙන් හුදු මේ අපි ඉල්ලපු නිසාම දුන්නේ වනේ මේ වෙනකොට යුරෝපයේ ඉන්දියාවේ කිසියම් ආකාරයකට මේ ඇති වෙන්න පටන් ගත්තා ලොකු ප්‍රබෝධයක් මේ යටත් විරුද්ධවාදයෙන් මිදෙන්නට ඕන ඒ අය මේ ස්වාධීනව නිදහස්ව නැගී සිටින්න ඕන කියන කාරණා යුරෝපාකරෙත් ඇති වෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ඉංග්‍රීසි ආණ්ඩුවට තිබුණා. ඒ බලපෑමත් ඒ සියලුම කාරණා සලකා බලලා තමයි ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අපිට දුන්නේ. මේ ඉතිහාස කතාව එක දිගට එනකොට මං හිතන්නේ මේ කාලවකවානුව වල ගොඩක් විවිධ වෙනස් වීම් ලංකාවේ ඉතිහාසය තුළ වෙනවා. ඒකත් එක්ක දැන් මීට පසු එන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි කතා කරොත් කොහොමද? මීට පස්සේ කාශ්‍යප එන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් දේශීය මේ උද්ඝෝෂකයන්ගේ එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නන්ගේ බලපෑම මත ටික මේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ වෙනකොට ව්‍යවස්ථාදායක සභාවේ 61 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඡන්දෙන් 50 දෙනෙක් පත් කරනවා, පත් කළ මන්ත්‍රීන් 8 දෙනෙක් එනවා, 3 දෙනෙක් රාජ්‍ය නිලධාරීන් එනවා. මුදල් ලේකම්, නීති ලේකම්, රාජ්‍ය ලේකම් හැටියට ඒ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා පත් කරනු ලබනවා. දැන් මේ ආණ්ඩුක්‍රමයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය තමයි ප්‍රථම වතාවට ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය කියන එක ලබා දෙනවා. එතකොට අවුරුදු 21කට වැඩි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සර්වජන ඡන්ද බලය කියන එක ලැබෙනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ. මේ අනුව ලාංකීය සමාජයට තමන්ගේ ඡන්දයෙන් තමන්ගේ නියෝජිතයා පත් කරගන්න ඕන කියන සිතුවිල්ල සහ ඒ කල්පනාව සමාජයට ඉන්නත් වන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් කියලා කිව්වොත් නිවැරදි. ඒ අනුව ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවා. එමගින් ඒ කාරක සභා ක්‍රමයක් ඇතිකොට රජ පාලනය කිරීම සඳහා රාජ්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ පසුබිම සකසනවා. දැන් මේවත් ඉබේ පහළ වෙන දේවල් නෙමෙයි කාටද. දැන් මේ වෙනකොට අපි දන්නවා ලංකා ප්‍රතිසංස්කරණ සංගමය, ලංකා ජාතික සංගමය හරහා කිසියම් ආකාරයකට දැඩි මේ තෙරපීමක් සමාජය ඇතුලේ තියෙනවා. ඒකට ජාතියාගම් ભેදයක් තිබෙන දැන් ඒක ආචාර්ය එන්.එම්. පෙරේරා වෙන්න පුළුවන්, කොල්ලින් ආඩසිල්ලා වෙන්න පුළුවන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොන්නම්බලම් රාමනාഥන් අරුණාචලම් වෙන්න පුළුවන්, සිද්ධිලෙබ්බ වෙන්න පුළුවන්, ආරුමුග නාවරල්ලා වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ජාති ભેදයෙන් තොරව පුළුල් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි. ඒ වගේම අපි දන්නවා කිසියම් ආකාරයකට ඔය ෆෙඩරල් පක්ෂයේ වගේ පක්ෂයක් පිහිටුවාගෙන ජී.ජී. පොන්නම්බලම් වෙන්න උන් වෙනමම ජාතිවාදී පදනමක පිහිටුවත් කටයුතු කරා. ඒක අර මුලින් කිව්වාගේ 833 ඔවුන් අර බෙදාවෙන් කිරීමේ පාලන උපක්‍රම යටතේ ඔවුන් ඒ ඉංග්‍රීසියෙන් බලාපොරොත්තු වුණු දේම ඉන් අනතුරු දිගින් දිගටම සිද්ධ වුණා. කොහොම නමුත් 31 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කිසියම් ආකාරයකට මා විශ්වාස කරනවා ලාංකීය සමාජයේ කිසියම් හැරවුමක්, සාධනීය හැරවුමක් සනිටුහන් කළ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හැටියට. ඇත්තටම දැන් අපි ඒකත් එක්කම ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරොත් දෙහා අපි කොහොමද ඊළඟ අපේ විකාශනය සිදුවන්නේ? ඊට පසුව කාශප දැන් 31 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා දීලා ඉවරලා ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අපිට ලැබෙන්නේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. එතකොට දැන් මේ අතර කාලයත් විවිධ සාකච්ඡා විවිධ අරගල විවිධ මතවාදයන් වලින් පිරුණු කාලයක්ම බවට පත් වුණා. ඒ කියන්නේ අපිට ස්වාධීන වෙන්න දෙන්න අපිට නිදහස දෙන්න කියන කාර්යය දිගින් දිගටම දේශීයෙන් ඉල්ලා හිටියා. මේකට ඉන්දියාවෙත් නිදහස් සටන් ඇවිල්ලා තියෙන එක පැත්තකින්. එතකොට ඒ බලපෑමත් කිසියම් ආකාරයකට මේ ඉංග්‍රීසින්ට තිබුණා. ඉන්දියාවෙන් එන බලපෑම ඒ වගේම ලංකාවෙන් එන මේ බලපෑම ඔවුන්ට ඉතාමත් ඍජුව බලපෑවා. ඒ නිසා ඔවුන් 47 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ලබා දුන්නා. හැබැයි එක් පැත්තකින් බලනකොට මම මතක් කරන්න ඕනේ මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 101ක් වෙනවා. එතකොට දැන් අපිට පේනවා දැන් ක්‍රමයෙන් වැඩි වෙලා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පුරාම තියෙන්නේ නියෝජනය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ දේශීයන්ගේ ඉල්ලීමට. එතකොට අර මම කියපු අර ඉන්දියාවෙන් ආව බලපෑම එහෙම නැත්නම් ලාංකිකයන්ගෙන් ක්‍රමක්‍රමයෙන් එල්ල වෙන බලපෑම හමුවේ ඔවුන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අපිට දෙනවා. හැබැයි ඒත් එක්කම ඔවුන්ට සිද්ධ වෙනවා 1948 අපිට නිදහස දෙන්න. මේක අපි හඳුන්වන ඩොමිනියන් නිදහස කියලා. එතකොට ඒ ඩොමිනියන් නිදහසත් එක්ක අපි 72 වෙනකම් යන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. උදේ ඔබතුමා කිව්වා වගේ දැන් මේ 1948 මේ 47 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු 1948 අපිට නිදහස ලැබෙනවා. ඉතින් මේ නිදහස ලැබෙනකොට අපි ඒත් ඉන්නේ අපේ මේ එංගලන්තේ මහරජනගේ යටතේ අපේ රාජ්‍ය පාලනය වෙන්නේ. ඉතින් මේ විකාශනයේ ඉදිරි ගැන අපි කතා කරොත් ඊට පසු සිදුවේ කුමක්ද? ඊට පසු ඇත්තටම අපි දන්නවා මේ ලංකාවේ මැතිවරණ කියන එක ආරම්භ වෙනවා එතමට පුළුල් වශයෙන් නේද? මේ මැතිවරණ හරහා 1970 වනතුරු විවිධ මේ බලපෑම් ලාංකීය සමාජ සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් සංඝවිද්ද ගුරු ගොවිකම්කරු පංච මහා බලවේගය හරහා SWRD බණ්ඩාරනායක මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් මහජන එක්සත් පෙරමුණ සිදු කරපු විප්ලවීය වෙනස ලාංකීය සමාජයේ අපි දකින්න සුවිශේෂී වෙනසක් ඇටියට ඒ වෙනකොට අර අපි කියනවා නිකන් අර টොප් හැට් මේ පළඳින එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ කට අදින පන්තිය වෙනුවට දේශීය බතපුලත බුදින සාමාන්‍ය පන්තියට බලය විතන් විච්ච අවස්ථාවක් ඇටියට ඒ අවස්ථාව අපි දකිනවා බණ්ඩාරනායක මහත්මයා බලයට පත් වීම. මේ හරහා ඔහු ජනසතු ව්‍යාපාරය කරමින් විශේෂයෙන් බස් ජනසතු කරමින් එහෙම නැත්නම් තවත් සුවිශේෂී ජාති හිතයිචී වැඩපිළිවෙළ රාශියක් ඉදිරියට කරගෙන යමින් ඔහු ඉදිරියට නමුත් අවසානවන්ත ලෙස එතුමා 1959 ඝාතනය කරනවා. නමුත් ඉන් අනතුරු ඊට පස්සේ 60 65 එහෙම නැත්නම් 65 70 ඒ යුග අරගෙන බැලුවත් මම හිතන්නේ ඔවුන් නිරන්තරයෙන්ම උත්සාහ කරා මේ ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදලා ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කරගන්න. නමුත් ඒක ඊට පස්සේ හම්බුන්නේ නැහැ. ස්වාධීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ කාශප දැන් අපිට 48 ලැබුණේ ඩොමිනියන් නිදහසනේ. මේ ඩොමිනියන් නිදහස යටතේ අපගේ අවසාන මේ නායකයා බවට පත් තිබුණේ එංගලන්ත මහරජන. ඒ දැන් උදාහරණයකට ගත්තොත් අපේ රටේ නඩු සම්බන්ධයෙන් ගත්තොත් අවසාන අධිකරණ බලය තිබ්බේ එංගලන්තයේ ප්‍රිවී කවුන්සිලයට. එතකොට අපි නිදහස ලබා ගත්තා කියලා කිව්වට අපිට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙන එංගලන්තේ තාමත් අපිව පාලනය කරමින් ඔවුන් අපිව හසුරුවමින් සිටියා. ඉතින් මේහි ප්‍රතිඵලයක් ඇටියට තමයි 1970 බලයට පත්වන සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ඔවුන් පැහැදිලිව කියා සිටියා මේ රටට අපිටම අනන්‍ය වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි 1972 පළමුවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සම්පාදනය කරගන්නේ. ඒ අනුව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බලය එන විදිහට මේක ස්ථාපනය කරවලා අර එංගලන්තයේ සමග තිබිච්ච සම්බන්ධතාවය සහ මුලින්ම කඩා දමන 1972. ඒ අනුව අපි ස්වාධීන රාජ්‍ය බවට ස්වාධීන ජනරජයක් බවට 1972 අපි පත් වෙනවා. මින් පසු ඇත්තටම මේ මං හිතන්නේ අපේ කාලේ මතක සටහන් තියෙන කියන්නේ මට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන අපි කතා කරන්නේ කියන්නේ 1970 පසු වෙන කාලේ. ඒ ගැනත් අපි පොඩි සටහනක් තිබ්බොත් කොහොමද? ඇත්තටම කාශව දැන් 1970 77 කියන්නේ මේ රටේ යම්කිසි විදිහකට අපි ගත්තොත් වාමාංශිකයන් විසින් බලය හොබවපු යුගයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ යුගයේ ලෝකේම සමාජවාදී කඳවුර බලවත්ව තිබිච්ච යුගය. සෝවියට් දේශයේ ප්‍රමුඛ වාමාංශික රටවල් ලෝකේ බලය හොබවපු යුගය තමයි මේ 1970 දශකය කියලා කියන්නේ. කොහොම නමුත් අපි දන්නවා දැන්
1970 දශකයේ අපි වෙන විට අපේ රටේ තිබුණ ආවෘත එහෙම නැත්නම් සංවෘත ආර්ථික ක්‍රමයක්. ඒතර මේ ආර්ථික ක්‍රමයේ යටතේ කිසියම් ආකාරයකට අපි අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා තිබුණා. දැන් උදාහරණයකට ගත්තොත් සෝවියට් සමූහ ආණ්ඩුව බිඳ වැටෙනවා. හරි. සෝවියට් සමූහ ආණ්ඩුව බිඳ වැටෙන්නේ දැන් ගෝබචොව්ගේ යුගයේ ඔවුන් කියන ග්ලාස්නොස්ට් සහ පෙරස්ත්‍රෝයිකා කියලා වැඩසටහනක්. එතකොට ඒක හරහා ඔවුන් කිසියම් ආකාරයකට උත්සාහ කරනවා සෝවියට් ආණ්ඩුව ප්‍රමුඛ ඒ රටවල් වලට කිසියම් ආකාරයකට මේ විවෘත මේ වෙනද ආර්ථික ප්‍රතිපත්ති ගේන්න පුළුවන්ද කියන අවකාශය උන් හොයා බලනවා. නමුත් ඒ අසාර්ථක වීම තුළ සමස්ත ලෝකයේ සමාජවාදී කඳවුරුම බිඳ වැටෙනවා 1970 අගභාගයේ වෙන විට. දැන් මිහි බලපෑම ලංකාවටත් වෙනවා. ඒනකොට අපිට විදේශ රටවල් වලින් විශේෂයෙන්ම වාමාංශික රටවල් වලින් සංස්ථාම සෑහෙන ප්‍රමාණයක් අපිට මම හිතන්නේ සංස්ථා 50 ගණනකට ආසන්නව වාහන සංස්ථාව, කජු සංස්ථාව, පිඟන් සංස්ථාව ආදී වශයෙන් විවිධ සංස්ථා ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ වගේම දේශීය කර්මාන්ත වඩා වර්ධනය කරගන්න උත්සාහ දරපු දශකයක් බවට පත් වුණා. නමුත් මේ සියල්ලම බිඳ වැටෙනවා. මේ සියල්ල බිඳ වැටෙන්නේ ඒක අපේ රටේ පාලකයන්ගේ තිබුණු යම් යම් දුර්වලතාවලටත් වඩා අර ලෝකයේම සමාජවාදී කඳවුරේ බිඳ වැටීම කිසියම් ආකාරයකට අපිටත් හේතු වුණා. දැන් මේක දිහා බොහොම අවධානයෙන් බලා හිටපු එවක විපක්ෂය ජයජයවර්ධන ප්‍රමුඛ විපක්ෂය වුන් මැතිවරණ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල සටන් පාඨයක් බවට පත් කරගත්තේ අපි නව ආණ්ඩුක්‍රම අවස්ථාවක් ගේනවා. දැන් මේ යන විදිහට මේක කරගෙන යන්නට බෑ. දැන් මේ ඉන්න ආණ්ඩුව අසමත්. එහෙම කියලා තමයි අර තිබ්බ ජනතා පීඩනය. දැන් අපි ජනතා පීඩනය කියලා මම හඳුන්වන්නේ කාශ්‍යප. ඒ වෙනකොට ඔබ මම හිතන අපේ වැඩිහිටියන් අපිට කියලා තියෙනවා හාල් පොළු මිරිස් පොළු ගැන මේ පොලිමේ ඉඳලා පාන් රාත්තල ගන්න වුණා. පොලිමේ ඉඳලා මිරිස් ටික ගන්න වුණා කියන්නේ. මම අර කියපු කාරණා තමයි ඒකට හේතුනේ. ලෝකෙම සමාජවාදී කඳවුර බිඳ වැටිලා එහි බලපෑම ආර්ථිකමේ බලපෑම අපිටත් ලැබුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් අපිටත් කියන්නේ මේ ලංකාවටත් මේ බලපෑම සිදු වුණා. එතකොට එහි ප්‍රතිඵලයක් ඇරෙට මේ ලාංකික සමාජ අර්බුදයට යනකොට අර දක්ෂිණාසික කඳවුර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුර උන් කියස්ලා ආණ්ඩුක්‍රම අවස්ථාවක් ගේනවා නව ව්‍යවස්ථාවක්. ඒ ගෙරල්ලා අපි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ රටට හඳුන්වා දෙනවා. ඒ අනුව අපි මේක රට සංවර්ධනය කරනවා. ඒ අනුව තමයි 1978 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ නායක ජයජයවර්ධන මහත්මයා මේ දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ නැත්නම් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වලා තියෙනවා. මේක මම හිතනවා වර්තමානයේ වෙන විට විශාල අර්බුද ගණනාවකට ලක්ව තිබුණා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම, සමානුපාතික චන්ද්‍ර ක්‍රමය හඳුන්වා දීම ආදී වශයෙන් වූ අංග ලක්ෂණ මේකේ ප්‍රමුඛව දක්නට ලැබුණා. මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි ඔබ කලින් මගේ මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරය හැටියට දුන්න අර 20 වෙනි සංශෝධනය දක්වා ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය වෙනවා මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි අද වර්තමානයේ අපි පාලනය වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට පත් වෙන්නේ. ඇත්තටම අපි දැන් දීර්ඝ ඉතිහාසයක් ගැන අපි කතා කරා ආණ්ඩුක්‍රම විකාශනය සම්බන්ධයෙන්. ඒකම දැන් අපි අවසානට කතා කරේ අපේ දැන් මේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහිදී දැන් ඇත්තට මේ අනිත් ආණ්ඩුක්‍රම වල මේ සංශෝධන ගැන අපි කතා කරලා නැහැ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විතර අපි මේ සංශෝධන අපි දැනුවත්ව කතා කරන්නේ. එතකොට මේ ඇත්තට මේවා සංශෝධනය විය යුතුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් වී යුතුයි කිසියම් ආකාරයකට රට ඒ රට මුණ දෙන සමාජාතික දේශපාලනික කාරණා අනුව කිසියම් ආකාරයකට වෙනසකට ලක් විය යුතුයි. එහෙම වෙනස් නොවෙනවා නම් මම හිතන්නේ එහෙම සදාකාලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කොහෙවත් තියෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස මම හිතන්නේ 20 වතාවක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනය අරගෙන බැලුවොත් 6 වෙනි සංශෝධනයේ තියෙන්නේ මේ රට ඒකීය රාජ්‍යයක්. මේ රට බෙදාවෙන් කරන්න බෑ. මේ රට තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්න බෑ කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනය මගින් තහවුරු කරා. ඒකට හේතුව තමයි අයාපනයේ නගරාධිපති දොරයක් පඝාතනය කිරීම, 83 කළු ජූලිය වගේ දේවල් එක්ක ඒ වෙනකොට යම්කිසි ජාතිවාදී පදනමකින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වෙදිච්චි කණ්ඩායමක් බිහි වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 6 වෙනි සංශෝධනය ගියන්නේ. දැන් 13 වෙනි සංශෝධනය අපි අරගෙන බලමු. 13 වෙනි සංශෝධනය කියන්නේ මේ අපි කවුරුත් දන්න ඉන්දු ලංකාවේ යුසුමත් එක්ක ආපු සංශෝධනයනේ. ඇයි මේ සංශෝධනය ගෙනාවේ? ඒ වෙනකොට තිබ්බ ඒ උතුරු නැගෙනහිර තිබ්බ ප්‍රශ්නයත් එක්ක ඉන්දියාවට මේක මැදිහත් ඉන්දියාව මේකට මැදිහත් වෙලා ඕන් මේකට මේ පිළිගත්ත විසඳුමක් යෝජනා කරන් පස්සේ ජයජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව ඒක පිළි අරගෙන 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරා. යනවා තමයි පළාත් සභා ක්‍රමය එහෙම එන්නේ මේ රටට. පළාත් සභා ක්‍රමය හඳුන්වලා දෙන්නෙම උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට විසඳුමක් හිට බෑ. ඉතින් නැත්තෙම උතුරු නැගෙනහිර තමයි පළාත් සභා ක්‍රමය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. නමුත් ඒ ආදී වශයෙන් ආණ්ඩුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ඇවිල්ලා තියෙනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිසංස්කරණය විය යුතුයි. පවතින සමාජාතික දේශපාලනික තත්ත්වයන්ට අනුව දැන් අපි කේන්ද්‍රීය තැනට આવොත් ඒ 20 වෙනි සංශෝධනය ඕන කරන්නේ. දැන් 20 වෙනි සංශෝධනය ඕන කරන්නේ 19 වෙනි සංශෝධනයේ තියෙන මොකක් හරි ගැටලුවක් නිසා වෙන්න පුළුවන්.
නේ. එහෙම නැත්නම් රටේ පවතින සමාජාතික දේශපාලනික දේහේ පවතින ගැඹුරු ප්‍රශ්න ටික වෙන්න පුළුවන්. දැන් වර්තමාන ආණ්ඩුව පැහැදිලිව පිළි අරන් තියෙනවා මේ 20 වෙනි සංශෝධනයෙන් විතරක් සෑහීමට පත් නොවි සම්පූර්ණ ආණ්ඩුව ව්‍යවස්ථාවක්ම අලුතෙන් මේ ගේන්න ඕන කියන එක. ඒකට තමයි ඇත්තටම මේ ජනවරම දීලා තියෙන්නේ. දැන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පැහැදිලි ජනවරමක් ඉල්ලුවේ ඒකට. ඉතින් ඒකට 3/2 ජනවරම දුන්නේ ඒ පූර්ණ ආණ්ඩුව ව්‍යවස්ථාවක් ගැන එතෙක් මේ රටේ වැඩ ටික කරගෙන යන්නට කිසියම් ආකාරයකට අපිට සංශෝධන ටිකක් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා වත්මන් ආණ්ඩුවට. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 20 වෙනි සංශෝධනය ගියන්නේ. දැන් 19 වෙනි සංශෝධනයේ ප්‍රශ්න ගැටලු තිබ්බනේ කාශ්‍යප. ඔබ හොඳටම දන්නවනේ ඒක නේ. අපිට ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ අතර ගැටුම වර්තමානයේ දැන් මේ වර්තමාන මාධ්‍යයේ අපි උදේ දිවාරය ප්‍රවෘත්ති බලනකොට මේ අපිට පාසු කොමිසම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ජනාධිපති පරිගැනීමේ කොමිසම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඒ පත් කරලා තියෙන කොමිසම් සභා පිළිබඳව අවධානය යොමු කරත් අපිට පැහැදිලිව පේනවා මේ වර්තමාන ව්‍යවස්ථාදායකයේ විධායකයේ නැත්තම් මේ තීරණ ගත්තේ කවුද, ගන්නෙ කවුද, ගන්න බැරි වුණේ කියන කාරණේ තමයි මේ ප්‍රශ්නයකට මතුවලා තියෙන්නේ. දැන් සරලම උදාහරණ ගත්තොත් ප්‍රාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම්ුත් නැහැනේ. කවුරුත් වගේ කියන්නේ. ඒකට හේතුව තමයි 19 වෙනි සංශෝධනයෙන් කරගත්ත යම් දේවල්. මේක ස්වාධීන කොමිසම් වලට බලය පවරලා ජනාධිපතිවරයාට ඍජුව තීන්දුව ගන්න බැරි වෙන විදිහට, එහෙම නැත්නම් ව්‍යවස්ථාව නැත්නම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙනත් පැත්තකට යන විදිහට ආදි වශයෙන් මේ ගැටලු සාගර සංශෝධන තත්ත්වයන් තමයි 19 වෙනි සංශෝධනයේ තිබුණේ. මෙන්න මේ ගැටලුව ලියා ගන්න තමයි දැන් මේ 20 වෙනි සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ.